සියලු දෙනාටම සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලෝ සියලු දෙනාම මම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ඉතාමත්ම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද දිනේ මම ඕගොල්ලොත් එක්කලා කතා කරන්නට යන්නේ 8 ශ්‍රේණියේ දරුවන්ට ප්‍රතිශත කියන පාඩම. ප්‍රතිශත කියන්නේ මොකද්ද? අපි පොඩි පන්තියේදී ඉගෙන ගත්තා කොටු මේ විදිහට මේකේ චූටි කොටු මේ වගේ චූටි කොටු අපි 100කට බෙදලා මේ වගේ චූටි කොටු 100කට මේ පැත්තට 10යි මේ පැත්තට 10යි. ඒතකොට චූටි කොටු 100කට බෙදලා ඒකෙන් යම් කිසි කොටසක් අපි පාට කරොත් අපි තුන් මෙතන තියෙන චූටි කොටු 12ක් කියන. එතකොට මේ ප්‍රදේශය චූටි කොටු 100කටම බෙදෙනවා මේ වගේ. එකෙන් 12ක් පාට කරොත් 100න් 12යි 100ට 12යි කියලා ඔන්න වගේ අපි පොඩි පන්ති වලදී ඉගෙන ගත්තා. අපි අද බලමු මේක තවදුරටත් විග්‍රහ කරලා. මම මෙතන ලියලා තියෙන්නේ ළමයි මේ 100ට ලකුණ ප්‍රතිශත ලකුණ කියන්නේ මෙන්න මේකට මේ ලියලා තියෙන මම 140. ඒ කියන්නේ මේකේ තේරුම 100න් පංගු 40ක් කියන්නේ. ඒ කියන්නේ මම අර අතන ඇඳා වගේ 10 මේ පැත්තට කොටු 10 මේ පැත්තට කොටු 10. ඒතර කොටු 100ක එකක කොටු 40ක් පාට කරලා නම් අන්න ඒක 100න් 40යි කියලා කියනවා. ඒ කියන්නේ 100ට 40යි කියලා කියනවා. අපි මේක තවදුරටත් පොඩ්ඩක් මෙහෙම කරලා බැලුවොත් මේ 40 ලියලා ಗುಣ කිරීම මේ යට තියෙන හරේ තියෙන 100 මම මෙතනින් හරෙන් ලියනවා උඩට එකක් දානවා. දැන් බලන්න මේකයි ಗುಣ කරාම ඉන්නේ 140. එතකොට එහෙමනම් මේ 140 සමාන වෙනවා මේකට. බලන්න මෙතන 40 තියෙනවා මෙතනත් 40 තියෙනවා මෙතන 100ට ලකුණ තියෙනවා මෙතන තියෙන්නේ 100ට ලකුණ වෙනුවට එතකොට 100න් එක. එහෙමනම් මේ ප්‍රතිශත ලකුණෙහි වටිනාකම 100න් එකයි. මේ ප්‍රතිශත ලකුණේ වටිනාකම 100න් එකයි. ප්‍රතිශත ලකුණේ වටිනාකම 100 නෙමෙයි 100න් එකයි. හොඳට මතක තියාගන්න. එතකොට මේ ප්‍රතිශත ලකුණ වෙනුවට තමයි මෙතන 100න් එක වැටිලා තියෙන්නේ. දැන් මම මේ 100ට 100 කියන එක මම මෙහෙම ලියනවා. 100 ලියනවා මේ 100ට ලකුණ ප්‍රතිශත ලකුණ වෙනුවට මම දානවා 100න් එක. එතකොට බලන්න 100ට 100 කියන්නේ 100 ගුණ කිරීම 100න් එක. එතකොට අපිට මෙතන 100ට 100 කැපිලා ගියාම උත්තරේ එන්නේ 1යි. හරිද? 1යිනේ. ඒ කියන්නේ මම යම් කිසි දෙයක් 100ට 100න් ගුණ කරනවා කියන්නේ ඇත්තටම එකෙන් ගුණ කරනවා හා සමානයි. පැහැදිලිද? මොකක් හරි අපි තුමු 8 කියන එක 8 එකෙන් ගුණ කරාම 8මනේ. 12 එකෙන් ගුණ කරාම 12මනේ. එතකොට මේ සංඛ්‍යාවට කිසිදු හානියක් වෙන්නේ නැහැ. හරිද? හොඳයි. අපි බලමු දැන් මේ පහත තියෙන භාග ප්‍රතිශත ලෙස දක්වන්නේ කියලා කිව්වොත්. එතකොට ඒ කියන්නේ මේ භාගයට අපි ප්‍රතිශතයක් ලෙස දැක්වුවාම ප්‍රතිශත ලකුණ ඇතුළත් වෙනවා. ඉතින් මම දැන් කරනවා මෙහෙම. මේ දෙකෙන් එක කියන භාගයට මම ප්‍රතිශත ලකුණ දාගන්න ඕනේ දැන්. මම මේක ಗುಣ කරනවා 100ට 100න්. මොන දැන් බලන්න 100ට 100 කියන්නේ 1යිනේ. ඒතර මම දෙකෙන් එක ಗುಣ කරලා දින්නේ ඇත්තටම එකෙන්. ඒ කියන්නේ මට දෙකෙන් එකට හානියක් වෙන්නේ නැහැ. දැන් අපි මේක පොඩ්ඩක් දැන් ප්‍රතිශත ලකුණ ඇතුළත් වුණානේ දැන්. දැන් මම දෙක කපලා දානවා 100ට දෙකේවා කීයක් තියනවද 50ක් තියෙනවා. ඒතර මට ලැබෙන උත්තරය 100ට 50යි. එතකොට බලන්න දෙකෙන් එක කියන භාගය ප්‍රතිශතයකට හැරෙවුවාම 100ට 50යි උත්තරේ. පැහැදිලිද කාරණේ? දැන් අපි මේ දෙකෙන් එක කියන භාගය තව විදිහකට බලමු. ප්‍රතිශතයකට හරවන්න. මම මේ දෙකෙන් එක කියන භාගය හරය සහ ලවය දෙකම මම ಗುಣ කරනවා යම්කිසි සංඛ්‍යාවකින්. ඒ ಗುಣ කරන සංඛ්‍යාව මම හොයාගන්නේ කොහොමද? මට ඕන කරන්නේ හරය 100ක් කරගන්න. හරය 100ක් කරගන්න. හරි හරය 100ක් කරගන්න.
එතකොට මම එහෙමනම් මේක ಗುಣ කරන්න ඕනේ 50න්. එතකොට 100 වෙනවනේ. එහෙනම් මම උඩත් 50න් ಗುಣ කරන්න ඕනේ නැත්නම් වෙනස් වෙනවා. එතකොට උත්තරේ එනවා 100න් කීයද 50යි. 100න් 50යි කියන්නේ 150යි. 100න් 50යි කියන්නේ 150යි. නේ 100න් 40යි කියන්නේ 140යි නම් 100න් 50යි කියන්නේ 150යි. එතකොට අපිට ප්‍රතිශත යම්සි භාගයක් ප්‍රතිශතයකට හරවන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි බලමු හැම ගානක්ම මේ ක්‍රම දෙකෙන්ම හදන්න පුළුවන්ද කියලා. අපිට එක තැනකදී හිර වෙනවා. අපි බලමු මේ හිර වෙන තැන. හරිද? අපි බලමු දෙවෙනි ගාන. මට පුළුවන් 4න් 3 කියන එක 100න් ගුණ කරලා ප්‍රතිශතයක් බවට හරවන්න. ඒතර බලන්න 100යි 4යි කැපෙනවනේ හරියටම. 100ට තියෙනවා 4 ඒවා කීයද? 25. යටට එන්නේ 1. උත්තරේ එනවා 25 3 75යි 100ට. 175. අපි බලමු 4න් 3 හරය 100 කරගන්න පුළුවන්ද? හරය 100 කරගන්න පුළුවන්. එහෙනම් මේ දෙවෙනි ක්‍රමයක් අපිට අනුගමනය කරන්න පුළුවන්. හරය 100 කරගන්න නම් මම 4 කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 4 ගුණ කරන්න ඕනේ මම 25න්. එහෙනම් ලවයත් ගුණ කරන්න ඕනේ 25. උත්තරේ එනවා 100න් කීයද? 25 3 75ක්. 100න් 75යි කියන්නේ 100ට 75යි. 100න් 75යි කියන්නේ 175යි. මේ උත්තරේම ලැබෙනවා නේ. අපි බලමු තව ගානක්. 20න් 7. එමනම් මම මේ 20න් 7 100ට 100න් ගුණ කරනවා. ප්‍රතිශතයක් බවට හරවන්න. 100 20න් කැපෙනවා නේ. 20 ඒවා 100ට තියෙනවා 5. එතකොට 4ක් 5 මට ලැබෙනවා 135ක්. මේ ප්‍රතිශත ලකුණක් එනවා. මම ගුණ කරන්නේ 100ට 100න්. හරිද? 100න් නෙමෙයි 100ට 100න්. එදින් 100ට 100න්. එතන මම මෙතනදි කරන්නේ 20න් 7 මට හරය 100 කරගන්න පුළුවන්ද? පුළුවන් නම් විතරයි මේ ක්‍රමයට යන්න පුළුවන්. පුළුවන් නේද? 20 ඒවා තියෙනවා කීයද 100ට? 5ක් තියෙනවානේ. එහෙනම් මම මේක 5න් ගුණ කරනවා. හරයයි ලවයයි දෙකම. එතකොට හරය 100 කරගත්තා. ලවයට ආවා 35ක්. උත්තරය 100ට 35යි. ඒතර අපිට මේ ගණන් තුනම ක්‍රම දෙකටම හදන්න පුළුවන්. පැහැදිලිද? අපි බලමු නේද තව ගණන් කීපයක්. හොඳයි බලමු ළමයි 3න් 1. අපේ 4 වෙනි ගාන. 3න් 1 මම 100ට 100න් ගුණ කරනවා. එතකොට බලන්න 100 3න් කැපෙන්නේ නෑ නේද? එතකොට අපිට පුළුවන් මේක මෙහෙම 100 1න් ගුණ කරාම 100යි හරේ 3යි. ප්‍රතිශත ලකුණත් සමග අපිට ලැබෙනවා 3න් 100යි කියලා. දැන් අපිට 100 3න් බෙදෙන්නේ කැපෙන්නේ නෑනේ. එහෙනම් මට සිද්ධ වෙනවා 100 3න් බෙදන්න. අපිට පුළුවන් 100 3න් පැත්තක බෙදන්න මෙහෙම. 3 වරක් 3 9යි එකක් ඉතුරුයි. ආයි 10ට 3 වරක් 3 9යි ඉතුරු 1යි. ඒ කියන්නේ අපිට ලැබෙන 100 3න් බෙදුවාම 33ක් වෙනවා. 3 වරක් 33 99යි. 99යි ඉතුරු 1 මෙතනට දානවා. එතකොට අපිට එනවා 133යි 3න් 1. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලිවීම. උත්තරේ 33යි 3න් බෙදුවාම එකක් ඉතුරුයි. 3න් 1යි. මේක දෙවෙනි ක්‍රමයට පුළුවන්. අපි නියමයට බලමු 3න් 1. හරය 100 කරගන්න බෑ නේද? හරය 100 කරගන්න බෑ. ඒ කියන්නේ අපිට දෙවෙනි ක්‍රමය අපිට හැම ගානකටම බැරි වෙන හින්දා අපි කෙලින්ම ඕනම ගානක් 100ට 100න් ගුණ කරලා ඕනම භාගයක් 100ට 100න් ගුණ කරලා අපිට පුළුවනි ප්‍රතිශතයකට හරවන්න. ඒකින්ද තේරුම් ගන්න. දැන් මම දැන් ප්‍රතිශත වලට හරවන්න කිව්වම යම් භාගයක් මම කෙලින්ම 100ට 100න් ගුණ කරනවා. හරය 100 කරගන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒ ඕනම එකක් අපිට පුළුවන් මේ විදිහට හදන්න. එහෙනම් මම 6න් 5 6න් 5 මම 100ට 100න් ගුණ කරාම ප්‍රතිශතයක් බවට හරවන්න පුළුවන්. දැන් මෙතන නම් 6න් සම්පූර්ණයෙන්ම කැපිලා යන්නේ පොඩ්ඩක් අපි සරල කරගමු නේ. නැත්තම් මේව කරමු. 5 වරක් 100 500. බෙදීම 6. දැන් අපිට හරයයි ළවයයි පොඩ්ඩක් තව ටිකක් සුළු කරගන්න පුළුවන් නේද? දෙකෙන් කැපෙනව නේද?
ඒකින්ද අපි දෙකෙන් බෙදමු. හරය දෙකෙන් බෙදුවාම 3යි, ලවය දෙකෙන් බෙදුවාම 250. දැන් අපිට එනවා 250 බෙදීම 3. ප්‍රතිශතය ලෙස. එතකොට දැන් අපි හරය සහ ලවය පොඩ්ඩක් තවත් ටිකක් බෙදෙන හින්දා ඔය විදිහට සුළු කරගන්න. ඊට පස්සේ 250 3ෙන් බෙදමු. 25ට 3ේම තියෙනවා 8ක්. 25ට 3ේම 8ක් 24 එකක් ඉතුරුයි. ඊට පස්සේ 10ට 3ේම 3ක් 9යි එකක් ඉතුරුයි. ඒ ඉතුරු එක අපි 3ෙන් 1යි කියලා ලියනවා. ඊළඟට අපි බලමු 11න් 9. 11න් 9 කියන එක අපි ප්‍රතිශතයකට හරවන්න නම් 100ට 100ෙන් ගුණ කරමු. එතකොට 11න් 100 කැපෙන්නේ නැහනේ. 100 ව 9ක් 900යි බෙදීම 11. ඊට පස්සේ අපි 900 11න් බෙදන්න ඕනේ. 900 11න් බෙදුවාම 90ට 11 වාටක් 88යි දෙකක් ඉතුරුයි. බිඳුව ගත්තාම 20ට 11 ඒවා එකක් 11යි ඉතුරු 9. එතකොට උත්තරය 81යි. 11න් බෙදුවාම 9ක් ඉතුරුනේ. උත්තරය 81යි 11න් 9. 11න් බෙදුවාම 9ක් ඉතුරු. ඉතුරු 9 ඉදිරිය ලියන්න. ඊළඟට මේ 1.50න් 1 කියන එක අපි ප්‍රතිශතයකට හරවන්නට කලින් මොකද්ද කළ යුත්තේ? අපි ප්‍රතිශතයකට හරවන්න 100ට 100ෙන් ගුණ කරන්නට කලින් මොකද්ද කළ යුත්තේ? මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයකට හරව ගන්නවා. තේරුණාද? මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයකට හරවන්නේ කොහොමද? 50 එකෙන් ගුණ කරලා 11ක් එකතු කරනවා. 50 එකෙන් ගුණ කරාම 50යි 50ට 11ක් එකතු කරාම 61යි. හරිද? දැන් අපි 6100 ගුණ කරලා 50ෙන් බෙදන්නත් පුළුවන්. ඊට වඩා පහසුයි. මේ 50 ඒවා තියෙනවා 100ට 2ක්. 50 ගොඩවල් 100ට 2ක් තියෙනවා නේ. එතකොට උත්තරේ 61 ඒවා 2ක් 122යි 100ට 122යි. ඔය විදිහට අපිට ලැබෙනවා. මේක 100ට වඩා වැඩි නේ 122. ඒකට එහෙම වෙන්න හේතුව මෙතන පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවානේ එකක්. එකක් කියන්නේ 100ට 100ක්. දැන් තේරෙනවද? ඒ කියන්නේ අතන 100ට 122ක් ආවා. අනිත් ඒවාලේ අපිට 100ට වඩා අඩු උත්තර ආවේ නේ. තේරෙනවද? එතන වැඩි වුණානේ 100ටත් වඩා. ඒකයි හේතුව. හොඳයි. ඊළඟට අපි පහත දැක්වෙන දශමයන් ප්‍රතිශත ලෙස දක්වන්නයි යන්නේ. දශමයක් කොහොමද ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ? අපි ඊට කලින් මෙන්න මේක පොඩ්ඩක් ඉගෙනගෙන ඉමු. හරිද? දශම සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරන හැටි ඔයගොල්ලන්ට පොඩි පන්තියකදී ඉගෙන ගන්න හම්බුණා. 7 වසරේදී 6 වසරේදී තිබ්බද කොහෙද? අපි නැවත චූට්ටක් මතක් කරගමු. 10න් දශම සංඛ්‍යාවක් 10න් ගුණ කරනකොට මේ දශම තිත ස්ථාන එකක් දකුණට යනවා. හරි? එතකොට දශම තිත දැන් මෙතන තියෙන දශම තිත මෙතනට එනවා. උත්තරය එතකොට 7යි දශම බිංදුව. එතන 7යි උත්තරය. තවත් එක කාරණයක් දැනගන්න දැන් 0.7 කියන එකට මට මේ පැත්තට බිංදුව ඕන තරම් දාගත්ත හැකි. ඒත් මෙතන තියෙන්නේ දැන් 0.7ම තමයි වෙනස් වෙන්නේ නැහැ. මේ පැත්තට බිංදුව ඕන තරම් දාගත්ත හැකි. ඒත් තියෙන්නේ 0.7ම තමයි මේ තියෙන්නේ. මේ සංඛ්‍යාව 0.7. දැන් බලන්න මේ 0.7 100ෙන් ගුණ කරන්න උනොත් මොකද කරන්නේ? දශම තිත ස්ථාන දෙකක් දකුණට පන්නන්න දෙපේ 100ෙන් ගුණ කරනකොට. එතකොට මට සිද්ධ වෙනවා එකක් නම් පන්නත හැකි. තව එකක් පන්නන්න මෙතනට බිංදුවක් දාගෙන තමයි මට දෙකක් පන්නන්න වෙන්නේ. එතකොට උත්තරේ 70 වෙනවා. හරිද? දැන් බලන්න මේක 1000න් ගුණ කරනකොට මට එක දශම ස්ථානයක් නම් දකුණට පන්නත හැකි. ඔක්කොම 3ක් පන්නන්න දෙපේ. මම කරන්නේ දැන් මෙතනට බිංදු දෙකක් දාගෙන දැන් ඔන්න 3ක් පන්නන්න පුළුවන්. දශම තිත මෙතනට ගත්ත හැකි. උත්තරේ එනවා 700. ඒතර මේ දැනුම ඔයගොල්ලන්ට කලින් දීලා තිබ්බ දැනුම. දැන් තේරුණාද ඒක? දැන් අපි බලමු මේ දශම සංඛ්‍යාව ප්‍රතිශතයකට හරවන්නත් අපි කරන්නේ මේක 100ට 100ෙන් ගුණ කරනවා. ඒතර බලන්න, ඒ කියන්නේ එකෙන්නේ ගුණ කරන්නේ 100ට 100 කියන්නේ එකයිනේ. බලන්න ප්‍රතිශත ලකුණ එතකොට ඇතුළත් වෙලා නේද? දැන් බලන්න 100න් දශමත 100න් ගුණ කරාම
දශම තිත ස්ථාන දෙකක් දකුණට පන්නන්නයි තියෙන්නේ. 0.7යි බිංදුව ගණන් දශම තිත ස්ථාන දෙකක් දකුණට පෙන්වුවා මෙතනට බිංදුවක් දාගෙන පන්නන්න පුළුවන් අපිට නේද? එතකොට උත්තරේ 70ක් එනවා. 100ට 70ක්. 100ට ලකුණත් එක්ක. ඊළඟට බලන්න මේක ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ කිව්වහම අපිට පුළුවන් 0.0667 කියන එක 100ට 100ෙන් ගුණ කරන්න. උත්තරේ කීයක් එනවා? 100ෙන් ගුණ කරනකොට දශම තිත ස්ථාන දෙකක් දකුණට යනවා. මේ මෙතනට එනවා දශම තිත. උත්තරය කීයද එතකොට? දශම තිත මෙතනට ආපුවම 6.7යි. මෙතනට එනවනේ මේ මෙතනට එනවා දශම තිත. උත්තරය 6.7යි 100ට. ඊළඟට 2.4 ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ කිව්වාම අපිට පුළුවන් මේක 100ට 100ෙන් ගුණ කරන්න. එතකොට මට දශම තිත ස්ථාන දෙකක් දකුණට පන්නන්න ඕනේ. හින්දා මම මෙතනට බිංදුවක් දාගෙන 1යි 2යි මෙතනට පන්නනවා. එතකොට එන්නේ කීය දශම තිත මෙතනට ආපුවාම 240. උත්තරය 100ට 240ක්. හේතුව 2 දශම ගානක්. ඊළඟට 4 දශම ගානක්. අපි බලමු මේක 4.02.5 කියන එක 100ට 100ෙන් ගුණ කරලා ප්‍රතිශතයක් බවට හරවමු. 100ෙන් ගුණ කරනකොට දශම තිත ස්ථාන දෙකක් දකුණට පනිනවා. මේ මෙතනට එනවා දශම තිත. එතකොට උත්තරේ කීයද? මෙතනට දශම තිත ආපුවාම 402.5යි. 402.5යි. උත්තරය 402.5යි 100ට. හරි. ඊළඟට 0.125 ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ කිව්වහම 0.125 100ට 100ෙන් ගුණ කරනවා. දශම තිත ස්ථාන දෙකක් දකුණට පන්නනවා 100ෙන් ගුණ කරනකොට මේ මෙතනට එනවා දශම තිත. උත්තරේ 12.5යි 100ට. 12.5යි 100. දැන් මේ ගණන් ටික ඔක්කොම ලේසි උනේ ඇයි? ඕගොල්ලන්ට මෙන්න මේ මූලික සංකල්පය තිබ්බනම් මේ ගණන් පහ වෙඩි වගේ තප්පර ගාණෙන් හදන්න පුළුවන් නේද? අපිට එතන 100ෙන් ගුණ කර ගැනීම පමණයි ඕනේ ප්‍රතිශත ලෙස ලිවීමේදී. තේරුණාද? හොඳටම තේරුණාද? එහෙනම් මෙන්න මේක ගැන තමයි ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේකත් අපිට වැදගත්. දශම තිතෙන් පස්සේ දකුණු පැත්තට ඕන තරම් බිංදු අපිට දාගන්න පුළුවන්. ඒවයි වටිනාකමක් නැත. ඒතර මෙතන මේ මුලටත් අපිට බිංදු දැම්මත් ඒත් වටිනාකමක් නැහැ. උත්තරේ 0.7ම තමයි මෙතන තියෙන්නේ කියන එක. right. අපි බලමු දැන් ප්‍රතිශතයක් දුන්නාම ඒක භාගයක් ලෙස ලියන්නේ කොහොමද කියලා. ප්‍රතිශතයක් ලෙස ලියුවාම ඒක භාගයක් ලෙස. එතකොට අපිට පුළුවන් 100ට 20 කියන්නේ 100ෙන් 20 කියලා ලියා ගන්න. 100ට 25 කියන්නේ 100ෙන් 25 කියලා ලියා ගන්න. 100ට 40 කියලා කියන එක 100ෙන් 40 කියලා ලියා ගන්න පුළුවන්. හරිද? දැන් මෙතනදී චූටි ගැටලුවක් එනවනේ. දැන් මේක එනම් කොහොමද ලියන්නේ කියන එක. භාග සංඛ්‍යාවක් නේ. එතකොට අපි මෙහෙම ලියන්න ගියොත් එහෙම 100 යටට දාලා උඩට දාන්න වෙන්නේ 12යි 3න්නේ. ඒකින්ද අපි මේ දෙක පොඩ්ඩක් කොහොම තියමු. දැන් මේක පොඩ්ඩක් අපි සුළු කරගත්තොත් 20 ඒවා 5ක් තියෙනවා 100ට. උත්තරේ 5න් එකක් කියලා. ඒ කියන්නේ 20ත් 20ෙන් බෙදෙනවා 100ත් 20ෙන් බෙදෙනවා. සරල කරගන්න පුළුවන් 5න් එකයි. ඊළඟ මෙතනත් අපිට 25 ඒවා 1යි 25 ඒවා 4යි කියලා සරල කරගත්ත හැකි උත්තරය 4න් එකක් එනවා. මෙතන 20 ඒවා 2යි මෙතන 20 ඒවා 5ක් තියෙනවා. උත්තරය 5න් 2 කියන සරලම තුල්‍ය භාගය අපිට ගන්න පුළුවන් ඒ විදිහට. හරිද? දැන් අපි තවදුරටත් කතා කරමු මේ තුන ගැන. ඔන්න බලන්න දැන් මේ 120යි අනිත් එක 125යි අනිත් එක 140යි. හරිද? අපි බලමු තව විදියකින් මේ ගණන් තුන හදන්න. ඉක්මනට. මම ඕගොල්ලන්ට කිව්වා මේ ප්‍රතිශත ලකුණෙහි වටිනාකම කීයද? මතකද පාඩම් පටන් ගන්නකොටම කිව්වා. මේ ප්‍රතිශත ලකුණෙහි වටිනාකම අපි කිව්වා 100 නෙමෙයි 100න් එකයි කියලා. මතකද දැන්? හරියට වීඩියෝ එක බැලුවා නම්.
මම එහෙමනම් 20 ලියලා ಗುಣ කිරීම ලකුණ දාලා මේ 100ට ලකුණ වෙනුවට දානවා CN එක. හරි. බලන්න 20 ඒවා හරියටම පහක් තියෙනවා. එක්වරක් එක එකයි යටට 5යි. අර උත්තරේ මාව නේද? ඊළඟ එක 25 ලිව්වා මේ ප්‍රතිශත ලකුණ වෙනුවට දැම්ම CN එක. ඒතර අර විදියටම 25 ඒවා 4යි. උත්තරය 4න් එකක් එනවා. මේ උත්තරේම එනවා. ඊළඟ එකත් බලමු. 40 ලිව්වා මේ 100ට ලකුණ වෙනුවට CN එක දැම්මා. මෙතන 20 ඒවා 2යි 20 ඒවා 5යි. උත්තරය 5න් දෙකක් එනවා. අර උත්තරේම එනවා. ප්‍රතිශත ලකුණ වෙනුවට CN එක පාවිච්චි කරනවා. එහෙනම් මේ වගේ ගණන් හදනකොට අපිට පුළුවන් මේ 100ට ලකුණ වෙනුවට CN එක පාවිච්චි කරන්න. ඒතර හැබැයි මෙතන 12න් 3න් 12යි 3න් එක කියන එක මිශ්‍ර සංඛ්‍යාව කියන එක විෂම භාගයක් කරගත යුතුයි. 3න් කීයද කියලා මෙතන ලියාගත්තාම හරි. කීයද 3න්? 100ට ලකුණ වෙනකොට CN එක. 3 අරක් 12 36යි. 36ට එකක් එකතු කරාම කීයද? 3 අරක් 12 36යි. 36ට එකක් එකතු කළාම 37යි. 3න් 37යි. දැන් බැලුවා. හරේලා වේක 37න් මොනවාක්වත් කැපෙන්නේ නැහනේ හරේ තියෙන්නේ. එහෙනම් උත්තරේ එනවා උඩට 37යි යටට 300. මෙන්න මේක තමයි භාගය. මේ භාගය තවදුරටත් සුළු කරන්න බෑ. මොකද හේතුව 37 කියන්නේ කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැති එකක්. ප්‍රථමක සාධකයක්. ඒ කියන්නේ මේ සංඛ්‍යාවෙන් විතරයි බෙදෙන්නේ. ඊළඟ මේකත් අපිට පුළුවනි මේ 3යි 3න් එක විෂම භාග කරගෙන මේ 100ට ලකුණ වෙනුවට අපි CN එක පාවිච්චි කරනවා. කීයද බලන්න විෂම භාග කරාම 3 අර 3 9 1යි 10යි 3න් 10යි. එතන මේක අපි දැන් 100ට ලකුණ වෙනුවට CN එක දැම්මා. දැන් අපිට එනවා මේක කැපිලා යනවා නේද? 10 ඒවා 1යි මෙතන 10 ඒවා 10ක් තියෙනවා. එතකොට උත්තරේ එක්වරක් එකක් උඩට එනවා 3 අර 10 30ක් යටට එනවා. තේරුණාද? අපි තව ගණන් කීපයක් සාකච්ඡා කරමු ඊළඟට. අපි බලමු අනුපාතයක් භාගයක් ලෙස ලියන්නේ කොහොමද? භාගයක් අනුපාතයක් ලෙස ලියන්නේ කොහොමද? මොකද මගේ ඊළඟ පියවරට මට ඒක අවශ්‍ය වෙන හින්දා මම මේක පොඩ්ඩක් තප්පර ගානෙන් කියලා දෙන්නම්. හිතට අහගෙන ඉන්න. 3ට 5 අනුපාතය කියන්නේ මේ ඉස්සෙල්ලා තියෙන 3 ඉලක්කම ඉන්නේ ලවයට 5 ඉලක්කම ඉන්නේ හරයට. 3ට 5යි කියන්නේ 3 බෙදීම 5යි. එහෙනම් ඊළඟ මෙතන භාගය මොකද්ද? 4 උඩට 7 යටට. මේ දෙක මාරු කරගන්න එපා හොඳේ. මේ ඉස්සෙල්ලා තියෙන ඉලක්කම උඩට 7 යටට. 4ට 7යි කියන්නේ 7න් 4යි. එතන එහෙනම් මම මේක අනිත් පැත්තට ලිව්වොත් මේක භාගයක් මේක අනුපාතයක් ලෙස ලියන්නේ කොහම 4 එන්න ඕනේ ඉස්සරහට 7 එන්න ඕනේ ඊළඟට. හරිද? ඊළඟට 8ට 3 අනුපාතයේ භාගයක් ලෙස ලියන්නේ කොහමද? 8 උඩට 3 යටට. මේකේ 3 උඩට 8 යටට. හරිද? පැහැදිලි නේද? පැටලුන්නේ නැහනේ. එහෙනම් මේ භාගය අනුපාතයක් ලෙස ලියන්නේ කොහොමද? එහෙනම් ඉස්සෙල්ලා එන්නේ 5 ඉලක්කම ඊළඟට එන්නේ 6 ඉලක්කම. තේරුණාද? දැන් මෙතන කොහමද? 5 ඉස්සෙල්ලා එන්න ඕනේ ඊළඟට එන්න ඕනේ 9. මෙතන 2 ඉස්සෙල්ලා එන්න ඕනේ ඊළඟට එන්න ඕනේ 3. 2ට 3 අනුපාතය. එතකොට 2 බෙදීම 3. හරිනේ? ඊළඟට 7 එන්න ඕනේ ඊළඟට 25 එන්න ඕනේ. එතකොට භාගයක් ලෙස ලියන්නේ කොහොමද? 7 උඩට 25 යටට. හරිනේ? ඔන්න ඔය විදිහට. දැන් අපිට කියනවා මෙහෙම. මේක ඇයි මං කියලා දුන්නේ කියලා බලන්න. පහත දැක්කන එක් එක් ප්‍රතිශතයට අනුරූප අනුපාතය ලියන්නයි තියෙන්නේ. ප්‍රතිශතයට අනුරූප අනුපාතය ලියන්න. මම එහෙමනම් කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේක භාගයක් ලෙස ලියා ගන්න ඕනේ. මේක භාගයක් ලෙස ඉස්සෙල්ලා ප්‍රතිශතයේ භාගයක් ලෙස ලියාගත්තා. මෙහෙම ලියාගත්තාම මේක අනුපාතයක් ලෙස ලියන්න පුළුවන්. එහෙනම් මම කරන්න ඕනේ මොකද්ද? 25 ලියලා කලින් කරා වගේ ප්‍රතිශත ලකුණ නැති කර ගන්න නම් ඒ වෙනුවට දානවා අපි CN එක. දැන් ඉස්සෙල්ලා ගණන් හදුවා නේද අපි? කැපෙනවා නේද 25 ඒවා හරියටම 4ක්. එතකොට උත්තරේ 4න් එකක් නෙන්නේ උඩට 1යි යටට 4යි.
දැන් එතකොට මේක අනුපාතයක් ලෙස ලිව්වොත් කොහොමද ලියන්න ඕනේ? මේක අනුපාතයක් ලෙස ලිව්වොත් 1/4. එහෙම නේද? 5/6. ඒ ලිව්වා වගේ 1/4 කියලා අපිට උත්තරේ එනවා. අන්න අනුපාතයක් ලෙස ලිව්වා. එහෙනම් 100ට 20 කොහොමද? 20 ලිව්වා ප්‍රසත ලකුණ වෙනුවට 100න් එක දැම්මා. අන්න එතකොට අපිට මේක භාගයක් ලෙස සකස් කරගත්ත හැකි. එතකොට කැමති නම් 20 ඒවා එකක් 20යි යට 100යි. එහෙම ලියන්න නැත්නම් මෙතනම ඔහෙම කපලා දැම්මොත් 20 ඒවා 5යි කියලා. උත්තරේ එනවා 1යි යටට 5යි. එතන මේක අනුපාතයක් ලෙස ලිව්වොත් කොහොමද? 1/5. 1/5. අමාරුද නෑ නේද? අපි බලමු මේ වගේ තවත් ගණන් කීපයක් සාකච්ඡා කරලා. හොඳයි දැන් අපි හදා හිටියේ මේක අනුපාතයක් ලෙස ලියන්නනේ 100ට 8යි කියන එක අපි 100ට ලකුණ අයින් කරන්න අපි 100න් එක ආදේශ කරා. එතකොට එනවා 100න් 8ක් එනවා. 8 වරක් 8යි. 4න් කැපෙනවානේ. මේක 4න් බෙදුවාම 2යි මේක 4න් බෙදුවාම 25යි. උත්තරය එනවා 25න් 2ක්. හරයයි ලවයි දෙකම 4න් බෙදුවා. 8ට 4 ඒවා 2යි 100ට 4 ඒවා 25. මෙතන මේක අනුපාතයක් ලෙස ලිව්වොත් 2/25. හරිනේ? මතකයිනේ දැන්? ඊළඟට මේක ප්‍රසතයකට හරවනකොට මේක විෂම භාග කරගෙන 100ට අපි 100ට ලකුණ වෙනුවට 100න් එක දාමුනේ. මේක විෂම භාගයක් කරාම මොකක්ද වෙන්නේ? දෙවරක් 5 10යි 10ට එකක් එකතු කරාම 11. එතකොට 11න් කැපෙන්නේ නැහැ යට. එහෙනම් උඩට 11යි යටට එනවා දෙවරක් 100 200යි. ඒතර මොකද අනුපාතය? 200න් 11 කියන්නේ 11/200. මේක තමයි අනුපාතය. ඊළඟ ඒකේ අනිත් පැත්ත. මෙහෙම දුන්නාම මේ ප්‍රසතයක් ලෙස ලියන්න ඕනේ. රයිට්? එහෙනම් අපි මේක භාගයක් ලෙස ලියන්නේ කොහොමද? අනුපාතයේ භාගයක් ලෙස ලියන්නේ. 7 එන්නේ උඩට 20 එන්නේ යටට. 13 එන්නේ උඩට 25 එන්නේ යටට. 27 එන්නේ උඩට 50 එන්නේ යටට. 7 එන්නේ උඩට 10 එන්නේ යටට. ඔය විදිහට අපිට පුළුවන් නේද ළමයි අනුපාතයේ භාගයක් ලෙස ලියන්න යන ගණන් 100ක් දුන්නත් ගණන් 100 තප්පර ගණන් 100 මිනිත්තුවකින් විතර ගණන් 100 මේ වගේ 100ක් දුන්නත් අපිට පුළුවන් ඉතාමත්ම කෙටි කාලෙකින් මේ වගේ වේගයෙන් හදාගන්න යන්න. රයිට්. එහෙනම් මේ භාගයේ ප්‍රසතයකට හරවන්න මේවා ඔක්කොම අපි 100න් ගුණ කරමු. 100න් ගුණ කරමු. බලන්න ගණන් 4ක් අපි මේ විදිහට අපිට ලියා ගන්න පුළුවන් ගණන් 4ක් වේගෙන්. ඔන්න දැන් භාගයේ ප්‍රසතයකට හරවන්න යනවා. මේකට 20 ඒවා 1යි 20 ඒවා 5යි. උත්තරේ එනවා 4/5 35. මේක කැපෙන්නේ 25 ඒවා 1යි 25 ඒවා 4යි. නේද? උත්තරේ එන්නේ කීයද? 13යි 13 ඒවා 4යි 13 ඒවා 2ක් 26යි. ඒතකොට 52යි. 52යි 152යි. මේකත් කැපෙනවා. 50 ඒවා දෙකක් තියෙනවා 100. ඒතකොට 27ක් 2 54යි. ඊළඟ මේකත් කැපෙනවා. 10 ඒවා තියෙනවා 10ක්. උත්තරය 4/10 70. 170. ප්‍රසත ලකුණත් සමග එනවා. මොකද අපි ප්‍රසත ලකුණ එන්නේ ඇයි? අපි ගුණ කරේ 100ට 100න් ඉන්නේ. 100ට ලකුණ ප්‍රසත ලකුණ එතකොට එතනට එනවා. ඊළඟට අපි පොඩි ගැටලු සාගත ගැටලු ගානක් හදමු බලන්න. රැස්වීමකට සහභාගී වූ මොකක් හරි රැස්වීමක් සමිතියක කියලා හිතමුකෝ. ඒකේ පිරිමි සමාජිකයන් ගන්න 28 දෙනයි. ගැහැණු සමාජිකයන් ගන්න 22 දෙනයි. එතකොට මේකට සහභාගී වෙලා ඉන්න මුළු සමාජික පිරිස කීයද? පිරිමි 28යි ගැහැණු 22යි. එතකොට මුළු සමාජිකයන් පිරිස මේ දෙක එකතු කරාම 50ක් වෙනවානේ. මුළු සමාජිකයන් ගන්න 50. දැන් අපේ ප්‍රශ්නයක් අහනවා මෙහෙම.
පිරිමි සමාජිකයින් ගණන හා මුළු සමාජිකයින් ගණන අතර අනුපාතය ලියන්න. ඒතර පිරිමි සමාජිකයෝ මුළු සමාජිකයෝ අතර අනුපාතය ලියන්න. පිරිමි 28යි මුළු 50යි. එතකොට 28 අනු 50. අනුපාතය ලියන්නලු. අනුපාතය ලියා එතකොට එය ප්‍රතිශතයක් ලෙස දක්වන්නත් ඕනේ. මේක ප්‍රතිශතයකට හරවන්නත් ඕනේ. අපි එහෙමනම් මේක පොඩ්ඩක් සරල කරමු. අනුපාතය ලියන්නේ කොහොම අපිට සරලම උත්තරයක් දෙන්න එපේ. බලන්න මේ දෙකම බෙදෙන්නේ කීයේද? අපිට පේනවා මේ දෙකම ඉරට්ට සංඛ්‍යානේ දෙකෙන් බෙදෙනවායි කියලා කියනවා. එතකොට 14යි දෙකෙන් බෙදුවාම 52න් බෙදුවාම 25යි. ආයෙ බෙදෙන්නේ නැහැ නේද? මෙන්න එතකොට අපේ අනුපාතයට උත්තරේ. එතකොට මේ අනුපාතයේ භාගයක් ලෙස අනුපාතයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න ඕනේ. එහෙනම් මේ අනුපාතයේ භාගයක් ලෙස ලිව්වොත් කොහොමද එන්නේ? 14 උඩට 25 යටට. මේ අනුපාතයේ භාගයක් ලෙස ලියන. භාගයක් ලෙස ලියලා අපි ප්‍රතිශතයකට හරවන්න 100%න් ගුණ කිරීම නේද කරන්න ඕනේ. ඒකනේ අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තේ. මේ අනුපාතයේ භාගයක් ලෙස ලියලා ඒක ප්‍රතිශතයකට හරවනවා. හරියටම කැපෙනවා 25 4යි 14 වරක් 4 14 දෙකක් 28යි උට 56යි 156යි 14 4ෙන් ගුණ කළා. ඊළඟට කියනවා ගැහණු සමාජිකයින් හා මුළු සමාජිකයින් අතර අනුපාතය. ඒ කියන්නේ ගැහණු 22යි මුළු 50යි නේ. එතකොට 22 අනු 50. මේක තව පොඩ්ඩක් සුළු කරොත් 11 අනු 2කින් බෙදෙනවා. 11 අනු 25. මෙන්න අනුපාතය. ඒකට උත්තරේ හරි. ඊළඟ මේක අපි භාගයක් ලෙස ලිව්වොත් 11 උඩට 25 යටට. මේක ප්‍රතිශතයකට හරවන්න අපි 100%න් ගුණ කරනවා. හරි. දැන් ආයේ පාඩම ප්‍රශ්නේද? නිකන් ෆුල් ඊසි වගේ තේරෙනවානේ. රයිට්. 25 ඒවා 4යි. උත්තරේ 11 4 44. පටන් ගන්නකොට අපි කියලා දෙන ඊටාත්ම සරලම කාරණේ ඉඳලා අපි එන්න චුට්ට අපි සංකීර්ණ කරනකොට මේ මුලම ටික ඔයගොල්ලෝ අහගෙන හිටියේ නැත්නම් අගට එනකොට අමාරුයි. මේ මුල ටික අහගෙන හිටපු ළමයින්ට තමයි දැන් මේවා නිකන් සිම්පල් වගේ දැනෙන්නේ. දැන් පාඩම ඉවර. දන්නේම නෑ නේද? රයිට්. very good. එහෙමනම් මාගේ සිසිර ඇකඩමි YouTube education channel එකට සම්බන්ධ වුණ ඔයගොල්ලෝ සියලු දෙනාටම මම ඉතාමත්ම සුබ පතනවා. හොඳින් ඉගෙනගෙන වැඩ කටයුතු ඉතාමත්ම හොඳින් කරගෙන යන්න. ඔයගොල්ලෝ දැන් 8 වසරේ මගේ 7 වසරේ වීඩියෝ සියල්ල බලන්න. එතකොට ඔයගොල්ලන්ට අර හැරිලා තියෙන සියලුම කාරණා ටික ඔයගොල්ලන්ට හොඳට දැනුම පොලිෂ් කරගන්න පුළුවන්. ඒ වගේම මම මේක හරියට තේරුම් නැත්නම් තව පාරක් බලන්න. ඉතින් මේ වගේ කැපවීම තියෙන්න ඕනේ හැමෝටම. කැපවීම තිබ්බනම් හැමෝම ගණිතයේ අතිදක්ෂයෝ වෙයි. මේ වගේ ඔයගොල්ලන්ට ඉතාමත්ම සරලව තමයි මේ හැම දෙයක්ම කියලා දෙන්නේ. ඉතාමත්ම සරලම අවස්ථාවේ ඉඳලා තමයි සංකීර්ණත අවස්ථාවට යන්නේ. මම අවුරුදු දැන් 32 වෙනි අවුරුද්ද මේ ඉගෙනීමේ පළපුරුද්ද ජාතික පාසල් වල. ඉතින් මට මං ගැන විශ්වාසයක් තියෙන හින්දායි මම කියන්නේ. එහෙමනම් කවුරු හරි මගේ YouTube channel එකට අලුතෙන් සම්බන්ධ වුණ කෙනෙක් ඉන්නවා නම් රතු subscribe button එක රතු පාට නම් විතරක් දෙපාරක්ෙන් ක්ලික් කරන්න එපා. එතකොට ආපහු subscribe එක නැති වෙලා යනවා. එහෙනම් රතු පාට subscribe button එක තියෙනවා නම් ඒක ක්ලික් කරලා all icon bell icon එකට all දෙන්න. එතකොට මම අලුතෙන් යොදන වීඩියෝ ඔයගොල්ලන්ට සෙනෙකින් මැසේජ් එක ෆෝන් එකට එයි. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔයගොල්ලන්ගෙන් මම සමුගන්නම්. ආයිබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.